ආයිබෝවන් අපි අද සාකච්ඡා කරනු ලබන්නේ National Procurement Guidelines යටතේ සාකච්ඡා කරන ප්‍රසම්පාදන ක්‍රම සම්බන්ධයෙන්. අප මීට පෙරත් සාකච්ඡාවලදී සාකච්ඡා කරා ICB කියන්නේ මොකද්ද, NCB කියන්නේ මොකද්ද, LICB කියන්නේ මොකද්ද සහ LNCB කියන්නේ මොකද්ද කියන කාරණය. ඊට අමතරව තවත් ප්‍රසම්පාදන ක්‍රම කිහිපයක් තියෙනවා. අපි අද පළමු වශයෙන්ම සාකච්ඡා කරන්නේ මේ shopping කියන ක්‍රමවේදය සම්බන්ධයෙන්. මේ shopping කියන ක්‍රමවේදය එහෙම නැත්නම් මේ shopping කියන ප්‍රසම්පාදන ක්‍රමය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මිලියන 5ට වඩා අඩු ව්‍යාපෘති මොකක් හරි තියෙනවා නම් ඒ වගේ ව්‍යාපෘති තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. එහෙම නැත්නම් මිලියන 5ට වඩා අඩු මොකක් හරි භාණ්ඩයක් මිලදී ගැනීමක් සිදු කරනවා නම් ඒවට අදාළ ප්‍රසම්පාදන ක්‍රමයක් විදිහට තමයි මේ ක්‍රමවේදය භාවිතා කරන්නේ. අපි උදාහරණයකට ගත්තොත් මේ මොකක් හරි රාජ්‍ය ආයතනයකට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම. එහෙම නැත්නම් මොකක් හරි ෆර්නිචර්ස් මොන හරි මිලට ගන්න අවස්ථාවක ඒතර මේ උදාහරණ විදිහට අපිට හඳුනන්න පුළුවන්. කොහොම හරි මිලියන 5කට වඩා අඩු මොන හරි තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී අපිට මේ shopping කියන ක්‍රමවේදය ඔස්සේ ඒ අදාළ භාණ්ඩ මිලදී ගැනීම හෝ අදාළ ඉදිකිරීම හෝ අදාළ ඒ අදාළ services එහෙම නැත්නම් works මොන හරි කරගන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට මේක භාවිතා කරන්නේ අපි මෙතන සඳහන් කරලා තියෙනවා this method is appropriate method for small value contractors. එහෙම නැත්නම් small value goods suppliers. එහෙම නැත්නම් small value service providers. ඒ කියන්නේ සාමාන්‍ය කුඩා ප්‍රමාණයේ ව්‍යාපෘති වලට තමයි මේක ගැලපෙන්නේ. කුඩා ප්‍රමාණයේ මොකක් හරි භාණ්ඩයක් මිලදී ගැනීමක් හෝ මොකක් හරි කාර්යයක් සිදු කර ගැනීමක් හරි තියෙනවනම් මොකක් හරි වැඩක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකක් හරි රාජ්‍ය ආයතනයකට අපිට මේ shopping කියන ක්‍රමයේ දෝෂේ ඒ අදාළ භාණ්ඩයේ මිලදී ගැනීම හෝ අදාළ කාර්යය සිදු කරගන්න පුළුවන්. ඒතර මිලියන 5ට වඩා අඩු ව්‍යාපෘති සාමාන්‍යයෙන් මේ ක්‍රමයේ දෝෂේ ප්‍රසම්පාදන කටයුතු වලට තමයි මේක ගැලපෙන්නේ. In this method, selection is based on the comparison of price quotations from each invited bidders. ඒතර සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රමයකට ගත්තාම ඒ අදාළ මේකට සුදුසුකම් තියෙන ලංසුකරවන්ට ඉන්වයිට් කරනවා. ඒ අතරින් වඩා සුදුසු කෙනා බලලා තෝරාගැනීම කරනවා. ඒතර මේකෙදී වැඩි වටහාගැනීමක් කිසි විදිහකම කරන්න හොඳ නැහැ. මේ අඩුම රේට් කරපු ලංසුකරවට කවදාවත් මේක ලැබෙනවා කියන කාරණේ වැරදි මතයක්. මේකදී බලන්නේ ඔහුගේ ලබා දෙන මිල ගණන් අඩු අවමීමත් එක රීසන් එකක්. හැබැයි ඒත් එක්කම බලන්න ඕනේ මේගොල්ලෝ දීලා තියෙන ක්වොලිෆිකේෂන් මේ දීලා තියෙන ස්පෙસિෆිකේෂන්ස් එහෙම නැත්නම් පිරිවිත වලට ගැලපෙන නිෂ්පාදනයක්ද මේ අපිට සපයන්න සූදානම්ෙන් ඉන්නේ කියන කාරණේ අපි සොයා බලන්න ඕනේ. ඒ තරක් නෙමේ යන්ත්‍රෝපකරණ මොකක් හරි මිල ගැනීමක් කරනවා නම් අපි බලන්න ඕනේ මේකේ ලයිෆ් සයිකල් කොස්ටින් එක අනාගතයේ මොන හරි වීදන් එන්න පුළුවන්ද, අනාගතයේදී මොන හරි රිපෙයාර්ස් කරන්න සිද්ධ වෙනවද, අනාගතයේදී තව මොනවද වීදන් එන්නේ, මොකක් හරි යන්ත්‍රෝපකරණයක් ගත්තොත් අපි දන්නවා කාලෙන් කාලට මේන්ටෙනන්ස් කරන්න ඕනේ, රිපෙයාර් කරන්න ඕනේ, සමහර රිප්ලේස් කරන්න ඕනේ. අපි ඒ වගේ ඒවා බලලා තමයි මේකදී තෝරාගැනීම කරන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම ලිපි ද්‍රව්‍ය මොන හරි ගත්තොත් එහෙම A4 වල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම A4 කඩදාසියේ තියෙන ඝනකම, වර්ණය, ඒකේ සයිස්, ඒකේ ඒක පැකට් එක කොච්චර A4 වල ප්‍රමාණයක් තියෙනවද ඒ ආදි වශයෙන් අපිට බලන්න පුළුවන්. ඒතර මොකක් හරි පුටු මොනවා හරි ගන්නවා නම් මිලට ගන්නවා නම් ඒ පුටු වලට තියෙන මැටීරියල් එක මොකක්ද හදලා තියෙන්නේ, ඒකේ වර්ණය මොකක්ද, ඒකේ කුෂන් කළාද, ඒකේ වර්ණය, ඒ කුෂන් වල වර්ණය කොහොමද, ඒකේ ක්වොලිටි කොහොමද, ඒතර ඒ ලී වර්ගය මොකක්ද, මේක වෝටර් බේස් කළාද ඒ ආදි වශයෙන් අදාළ පිරිවෙතලට ගැලපෙන නිෂ්පාදනයක්ද මේ අදාළ ලංසුකරුවා ලබා දෙන්න කියන කාරණාව අපි හොයා බලන්න ඕනේ. ඉතින් අපි ඒ නිසා ඒ අදාළ පිරිවෙතට සකස් කරලා ඒකට ගැලපෙන වඩාත්ම සුදුසු පුද්ගලයාව තමයි තෝරගත යුත්තේ. ඒතර මේ ක්‍රමයේදී ගොඩක් වෙලාවට අර මේ මිලියන 5 කියන සීමාව හදිස්සියට ඉක්මවා ගිහලා තිබ්බොත් මොනවාකට පොඩි අයිටම්ස් කිහිපයක් එකතු වෙලා මොකක් හරි අවස්ථාවකදී අපිට මිලට ගැනීම සිදු කරන්න වෙනවා කියලා හිතන්න. හැබැයි ඒ වගේ අවස්ථාවක මිලියන 5ට වඩා ඒ ප්‍රසම්පාදන කටයුත්ත ඉක්මවා ගියොත් එහෙනම් අපිට සමහරට NCB හරහා ඒ කටයුත්ත කරගන්න වෙනවා. එහෙම නැති අවස්ථාවේදී අපිට ඒකේ මිලියන 5ට වඩා අඩු ප්‍රසම්පාදන කටයුත්ත සඳහා මේ shopping කියන ක්‍රමයේදී භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්ක අපි සලකා බලන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. ওই සමහර ලංසුකරුවන් අපි දන්නවා සමහර භාණ්ඩ මිලට ගත්තාම ඒවට වොරන්ටි දෙනවා. විශේෂයෙන් යන්ත්‍රෝපකරණ ගත්තාම වොරන්ටි, ගැරන්ටි ආදි වශයෙන් ඒ දේවල් සපයනවා. සමහර කට්ටිය ඩිස්කවුන්ට් දෙනවා. ඒතර අපි ඒ දේවලුත් කන්සිඩර් කරලා බලලා තමයි මේ අදාළ නිෂ්පාදනය යට සුදුසු මේ පුද්ගලයා තමයි තෝරගන්න කියන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒත් එක්කම සමහර කට්ටිය ඉන්නවා මේ නිෂ්පාදන අවමිලකට ලබා දෙනවා. ඒ දීලා තියෙන ස්පෙસિෆිකේෂන් වලටම ලබා දෙනවා. හැබැයි වුන් ඒ අදාළ භාණ්ඩය ඩිලිවර් කරන්න නැහැ වෙලාවට. එහෙම වුණොත් එහෙම අපිට ඒ ක්‍රමවේදී හරියට කරන්න බැරි වෙනවනේ. ඒ නිසා අපි ඒ වගේ ඒ ඩිලිවර් කරන සිස්ටම් එක ස්ථානීය සහ ප්ලේස් එක සම්බන්ධයෙන් ඒ වගේම ඒක කවද්ද මොන කාලයේදී කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් ඒවත් අපි සලකා බලලා තමයි මේකෙදී ඒ අදාළ පුද්ගලයා අදාළ
ලන්සු කරවා තෝරා ගැනීම සිදු කරන්නේ. ඒතර අපි මේ වගේ ලන්සු කරටත් අපි කියන්නේ. ඒතර substantial respect to bid කියන එක තමයි අපි ප්‍රසම්පාදන කටයුතු ගැන අපි අධ්‍යයනය කරනකොට කතා කරා. මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි මොකක් හරි වැඩක් හරි ඒක අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය තමයි ප්‍රසම්පාදනය කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රමවේදයේදී අපි වඩාත්ම සුසු තක්සේරු කරන ලැබූ substantial respect to bid කෙනෙක් කරහා තමයි මේ භාණ්ඩය හෝ සේවාව සිදු කරගන්නේ. එතකොට ඒ ක්‍රමවේදයේදී අපි අනුගමනය කරන එක ක්‍රමයක් තමයි shopping කියන ක්‍රමවේදය. එතකොට ඒකෙත් අර NCB කියන ක්‍රමවේදයේදී ඒ කියන්නේ National Competitive Bidding කියන process එකේදී අනුගමනය කරපු විදියටම තමයි ගොඩක් වෙලාවට මේකෙත් අනුගමනය වෙන්නේ. හැබැයි අර මිලියන 5ට වඩා අඩු මොකක් හරි ව්‍යාපෘතියක් තියෙනවා නම් හරි මොකක් හරි වැඩක් හරි මොකක් හරි භාණ්ඩයක් මිලට ගැනීම සිදු කරනවා නම් තමයි එතකොට මේ ක්‍රමවේදය අපි භාවිතා කරන්නේ. එතන මේ ක්‍රමයේදී අනුගමනය භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් කියලා registration of suppliers සහ yellow pages කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ ක්‍රමවේදයන් දෙක ඔස්සේ තමයි මේකෙදී මේ අදාළ භාණ්ඩ මිලට ගැනීම සිදු කරන්නේ. මේ registration of suppliers කියන ගත්තොත් එහෙම ඒකෙදී සාමාන්‍යයෙන් කල්තියා සප්ලයර්ස්ලා කීප දෙනෙක් රෙජිස්ටර් කරගන්නවා. ඒ අතරින් තමයි එතකොට මේ අදාළ භාණ්ඩය මිලට ගන්න උන්ට අවස්ථාව ලබා දෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ මේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඔස්සේ ඒ කියන්නේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ යටතේ කතා කරන ඩිරෙක්ට් කොන්ට්‍රැක්ටිං කියන ක්‍රමය ගැන. මේක අපි ඍජු කොන්ත්‍රාත් ක්‍රමය කියලාත් හඳුන්වනවා. ඒතර මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මොකක් හරි ඉන්ඩස්ට්‍රි එක හරි අදාළ භාණ්ඩය සපයන්න යම්කිසි විශේෂිත වූ එක පුද්ගලයෙක් විතරක් ඉන්නවනේ. ඒ කියන්නේ ඒ අදාළ භාණ්ඩය මිලට ගන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාගෙන් විතරයි. ඒ වගේ වෙලාව අවස්ථාවකද අපිට සිද්ධ වෙනවා මේ අදාළ පුද්ගලයාගෙන්ම මේ අදාළ භාණ්ඩය මිලට ගන්න. ඒ කියන්නේ ඒ භාණ්ඩය සපයන්න වෙනස් සැපෙම් කරුවෙක් නැහැ. ඔන්න වගේ අවස්ථාවක් උදාහරණයක් ගත්තොත් එහෙනම් software වගේ දේවල් මොනවා හරි ඔය ඒ කියන්නේ සමහර softwares තියෙනවා. ඒ අදාළ software එක නිෂ්පාදනය කරන ඒ අදාළ සමාගම විතරයි. ඒතර ඒ software එක මිලට ගන්න වෙන්නේ ඒ පුද්ගලයන්ගෙන් විතරයි. ඒතර උන් විතරයි ඉන්නේ. ඒතර අපි අන්තර්ජාතික වශයෙන්වත් ජාතික වශයෙන්වත් නිවුස් පේපර්ස් වල අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් කරන එක තීරණයක් නැහැ. අදාළ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඒ හරහා ඒ භාණ්ඩය අපිට මිලට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි කිසිම තරංකාරීත්වයක් නැහැ. මොකද ඒ අදාළ පුද්ගලයා විතරයි ඉන්නේ අදාළ ඉන්ඩස්ට්‍රියටම හෝ අදාළ ශේෂ්ත්‍රයටම. ඒතකොට මේ පුද්ගලයාව සම්බන්ධ කරගෙන ඒ හරහා අපිට භාණ්ඩ මිලට ගන්න පුළුවන්. ඒතකොට මේකේ කිසිම තරංකාරීත්වයක් නැහැ. හැබැයි එම නිසාම තවත් ගැටලුවකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඒ අදාළ සැපයුම් කරුවා, ඒ අදාළ ලන්සු කරුවා විශාල මුදලක් ඒ සම්බන්ධයෙන් ඔහු කියන්න පුළුවන්. මොකද ඔහුට ඉතා ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඔහු විතරයි අදාළ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔහුට සපයන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඔහු හරහා තමයි අදාළ කාර්යය සිදු කරගන්න ඕනේ. ඒතර මේ වගේ ක්‍රමවේදයකදී ගොඩක් තරංකාරීත්වය වැඩි ක්‍රමයක් විදිහට හඳුනන්න පුළුවන්. ඉතා තරංකාරීත්වය අඩු ක්‍රමයක්. ඒත් එක්කම මේකේ ලොකු මුදලක් වියදම් කරන්න වෙන සිස්ටම් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතන මෙතන තවත් විස්තරයක් දාලා තිනවා. This procedure is used only following exceptional circumstances. ඒතර price එක මේ වගේ අවස්ථාවේදී ගොඩක් වෙලාවට fix එකක් තියෙන්නේ. ඒ වගේ අවස්ථා වුණොත් එහෙම ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවකදී අපිට මේ ක්‍රමයේදී භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකාකාරී price එකක් තියෙන අවස්ථාවකදී අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම if need to purchase only standardization equipment and compatibility with existing equipment. ඒ කියන්නේ අපි සමහර අවස්ථා තියෙනවා අපි යම්කිසි රාජ්‍ය ආයතනයකට භාවිතා කරන මොනවා හරි භාණ්ඩ මොනවා හරි තියෙනවා නම් ඒක කලින් ඒ අදාළ භාණ්ඩයේ උදාහරණයකට යන්ත්‍රෝපකරණයක් ගත්තොත් මේ යන්ත්‍රය අරන් තියෙන අදාළ සමාගමකින් ඒ වගේ අවස්ථාවකදී මේ අදාළ යන්ත්‍රයේ මොකක් හරි මේන්ටේන් වැඩක් හරි ඒකේ යම්කිසි කොටසක් ඒ යන්ත්‍රයේ යම්කිසි කොටසක් අපි හිතමු මොකක් හරි හේතුවක් නිසා කැඩිලා තියෙනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී අපිට නැවත ඒක රිපෙයාර් කරගන්න අවශ්‍ය වුණොත් එහෙම ඒතර මේ අදාළ සමාගමේ මේ අදාළ භාණ්ඩය මිලට ගන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදීත් අපිට මේ කියන ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. මේ ඩිරෙක්ට් කොන්ට්‍රැක්ටිං එහෙම නැත්නම් ඍජු කොන්ත්‍රාත්තු කියන ක්‍රමයේ ඔස්සේ තමයි අදාළ සැපයුම් කරවන්න සම්බන්ධ කරගෙන ඒ අදාළ භාණ්ඩය මිලට ගන්න වෙන්නේ. එතකොට මෙතන ආයි දාලා තිනවා if only one source readily available. the softwares ගත්තාම මොකක් හරි ස්පෙයා පාර්ට් වගේ දේවල් ගත්තොත් එහෙම ඒ වාහන වල අමතර කොටස් ඒ ආදී වශයෙන් මේ දේවල්. එතකොට ඩිෆෙන්ස් අයිටම්ස් මේ යුදමය කටයුතු සඳහා භාවිත කරන සමහර දේවල් මේ ඩිරෙක්ට් කොන්ට්‍රැක්ට් කියන ක්‍රමවේදය ඔස්සේ අපිට මිලට ගන්න පුළුවන්. මොකද ඒ ශේෂ්ත්‍රය හා සම්බන්ධයෙන් විශේෂ වෙච්ච කට්ටිය ඊටාම සුවල්ප දෙනෙක් විතරක් ඉන්න අවස්ථාව වෙන්න පුළුවන්. සමහරවිට කලින් අපි ගත්ත මේ මිල දෙගෙනම කරලා තියෙන ඒ සමාගම නිසා අපිට ඊළඟට ඒකේ තියෙන යම් යම් මොනවාරි කොටස් මිලට ගන්න සිද්ධ වුණොත් එහෙම
ඒ අදාළ සමාගම හරහාම මිලට ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ ඩිරෙක්ට් කොන්ට්‍රැක්ටිං කියන ක්‍රමය ඔස්සේ තමයි මේ මිලට ගැනීම සිදු කරන්න වෙන්නේ. තවත් ක්‍රමයක් තියෙනවා රිපීට් ඕඩර් කියලා. ඒකත් ඇවිල්ලා මේ ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ සාකච්ඡා කරන තවත් ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක්. මේක රාජ්‍ය ව්‍යාපෘතිවලදී අපිට නිතරම හමු වෙන ක්‍රමවේදයක්. මේ රිපීට් ඕඩර් කියන ක්‍රමවේදය සාකච්ඡා කරාම මෙතන සඳහන් කරලා තිනවා in this process goods are supplied from a same supplier within short period of time but not more than 6 months. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි දැන් හිතමු මොකක් හරි රාජ්‍ය ආයතනයකට අපි හිතමු පුටු කිහිපයක් මිලට ගන්න අවශ්‍යතාවයක් ඇතිලා තියෙනවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම ඔන්න පුටු 25ක් ඔන්න මිලට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ ක්‍රමවේදය ඔස්සේ දැන් මේ ජාතික ප්‍රසම්පාදන සම්බන්ධ තියෙන ඒ අදාළ ආයතන මගින් පබ්ලිෂ් කරලා තියෙන ඒ කියන්නේ NPA ආයතන මගින් පබ්ලිෂ් කරලා තියෙන ගයිඩ්ලයින්ස් වලට අදාළව මේ භාණ්ඩ මිලට ගැනීම සිදු කරනවා. ඉතින් අපි දන්නවා මේ ක්‍රමවේදය සාමාන්‍යයෙන් යම්කිසි කාලයක් ගත වෙන ක්‍රමවේදයක්. ඒතර ඒකට වෙනම ලියකියවිලි තියෙනවා, ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒවා ෆිල් කරලා ඒ අදාළ නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ විනිවිදභාවයක් ඔස්සේ ඔන්න යම්කිසි සප්ලයර් කෙනෙක් දැන් තෝරගන්නවා ඒ අදාළ පුටු ටික සප්ලයි කරන්න. ඒ කියන්නේ වඩාත්ම සුසු substantially respective bidder කෙනෙක්ව තෝරගන්නවා ඒ අදාළ භාණ්ඩය සැපයුම් කරගන්න. හැබැයි මේ පුටු 25ක් තමයි ඔහුගෙන් අපි මිලට ගන්නෙ. හැබැයි අපි උදාහරණයකට හිතුවොත් එහෙම ඒ මිලටගෙන මාස 6ක් වගේ ඇතුළත දැන් ඒ අදාළ කලින් තෝරාගත්ත සැපයුම් කරුවාගෙන් යම්කිසි පුටු කිහිපයක් මිලට ගන්නවා. හැබැයි තව මාස 6ක් වගේ ඇතුළත නැවතත් පුටු 10ක වගේ අවශ්‍යතාවයක් ඔන්න ඇති වෙනවා කියලා නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම. ඒතර අපි නැවත වරක් ආයේ පුටු 10 සඳහා වෙනම සැපයුම් කරුවෙකු තෝරන්න ගියොත් එහෙම ලොකු කාලයක් යනවා. ඒ process එකට ලොකු මුදලක් දරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ වගේ හේතුන් නිසා අපිට පුළුවන් අවස්ථාවක් ලබා දෙනවා මේ රිපීට් ඕඩර් කියන ක්‍රමවේදය ඔස්සේ. යම්කිසි කොන්ත්‍රාත්තු කරුවෙකුගෙන් හෝ යම්කිසි ලන්සු කරුවෙකුගෙන් යම්කිසි නිෂ්පාදනයක් අපි මිලට ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේක ගුඩ්ස් සම්බන්ධයෙන් භාණ්ඩ සම්බන්ධයෙන් මේක මොනවාරි භාණ්ඩයක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලී පුටු මොනවාරි ආදි වශයෙන් මොනවාරි භාණ්ඩයක් සම්බන්ධයෙන් මොකක් හරි මිලට ගැනීම සිදු කරනවා නම් ඒ වගේ අවශ්‍යතාවයක් නැවත මාස 6ක් ඇතුළත ඇතුණොත් එහෙම අර කලින් අපි මිලට ගත්ත ලන්සු කරුවාගෙන්ම දෙවෙනි අවස්ථාවේදීත් මිලට ගන්න හැකියාව ලබා දීලා තිනවා මේ රිපීට් ඕඩර් කියන ක්‍රමවේදය ඔස්සේ. හැබැයි ඒකේ සීමා දෙකක් දාලා තිනවා. එකක් තමයි මේ මාස 6ක් ඇතුළත ඒ දේ වෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවය ඇති වෙන්න ඕනේ. අනිත් කාරණාව තමයි කලින් අපි මිලට ගත්ත ප්‍රමාණයෙන් ඒකේට අදාළ මුදලෙන් 50% දක්වා විතරයි දෙවෙනි අවස්ථාවේදී අර කලින් සැපයුම් කරුවාගෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔන්න ඒ කියන කොන්දේසි දෙක මත පදනම් වෙලා මේ රිපීට් ඕඩර් කියන ක්‍රමවේදය ඔස්සේ අපිට භාණ්ඩ කලින් ලන්සු කරුවාගෙන්ම මිලට ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඒක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ මේ ක්‍රමවේදය මේ රාජ්‍ය ක්‍රම මේ ව්‍යාපෘතිවලදී විශේෂයෙන්ම ඒක කරගෙන යනකොට ලොකු කාලයක් සහ මුදලක් නාස්ති වෙනවා මේ සම්පාදන කටයුතු සම්බන්ධයෙන්. ඒතර ඒවා දිගින් දිගටම එකම භාණ්ඩය අපිට මිලට ගන්න අවශ්‍යයි නම් මාස 6ක් වගේ ඇතුළත කාලය සීමාවක් තුළදී අපිට නැවත ඒ ආපහු වඩාත්ම සුසු සැපයුම් කරුවෙකු තෝරාගෙන ඒ කරන ක්‍රමවේදය කරන්නේ නැතුව අර කලින් අවස්ථාව දින්න එක්කෙනාටම අවස්ථාව දීලා කලින් අපි සැපයුම් කරුවා විදිහට අපි තෝරාගත්ත ලන්සු කරුවාටම අවස්ථාව දීලා ඔහු හරහා ඒ අදාළ නිෂ්පාදනයේ අදාළ භාණ්ඩය මිලට ගන්න හැකියාව තියෙනවා. හැබැයි මාස 6ක් ඇතුළත ඒ දේ වෙන්න ඕනේ. තවත් කොන්දේසයක් තියෙනවා. අපි දැන් දෙවෙනි අවස්ථාවේදී මිලට ගන්නකොට අර කලින් අවස්ථාව මිලට ගත්ත ප්‍රමාණයෙන් භාගයක් වෙනකන් විතරයි අපිට මිලට ගන්න වෙන්නේ. එහෙම මේ භාගයට ඉක්මවා යන අවස්ථාවලදී නැවත වරා අර shopping කියන ක්‍රමවේදය ඔස්සේ හෝ වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත ප්‍රසම්පාදන කටයුතු සිදු කරලා ඒ අදාළ විනිවිද භාගයෙන් යුක්තව ඒ කටයුතු කරලා ඒ අදාළ වඩාත්ම සුසු ලන්සු කරුවෙකු තෝරාගෙන ඒ ක්‍රමවේදය මුලින්ම කරගන්න ඕනේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ මොකද්ද මේ ෆෝස් account කියන සිස්ටම් එක සම්බන්ධයෙන්. මේ ෆෝස් account කියන සිස්ටම් එකත් ඇවිල්ලා මේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන තුලදී භාවිත කරන සිස්ටම් එකක්. අතන මේක ගොඩක් වෙලාවට මේ ප්‍රසම්පාදන අස්තිත්වය එහෙම නැත්නම් procurement entity යටතේ සිදු කරන කාර්යයක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඔහු සතුව තියෙන මොකක් හරි භාණ්ඩයක් තමයි ඒතර මේ ඉදි ලබා ගැනීම සිදු කරන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා in this force account system execution of work by using PE කියන්නේ මෙතන procurement entities own personal and equipment. ඒ කියන්නේ ප්‍රසම්පාදන අස්තිත්වයේ සතුව තියෙන equipment සහ personal කියන දේවල් භාවිතා කරලා යම්කිසි දෙයක් අපිට ලබා ගන්න සිදු වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම
විශාල වශයෙන් මේ ටයිම් එක ගොඩක් වැදගත් අවස්ථාවකදී. මොකක් හරි හදිසි අවස්ථාවක් උදාහරණයක් ගත්තොත් මේ අවස්ථා කීපයක් මේ පල්ලෙහා දාලා තිනවා. ඒතර මේකෙදි ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකක් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. This procedure is used following circumstances කියලා දාලා තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි emergency situation. ඒ කියන්නේ මොකක් හරි හදිසි අවස්ථාවක්. ගම් අතුර තත්ත්වයක් ඇතිවෙච්ච අවස්ථාවක අපි දන්නවා මොකක් හරි අවශ්‍යතාවය පුරවන්න ඩක් ගාලා මේ ප්‍රසම්පාදන කටයුතු කර ඉන්න ගියත් එහෙම මෙතන කාලේ නාස්තිමක් වෙනවා. ඒ නිසා ඒ වගේ හදිසි අවස්ථාවල මේ ෆෝර්ස් account කියන සිස්ටම් එක හරහා ප්‍රසම්පාදන අස්තිත්වය සතුව තියෙන භාණ්ඩ හරි equipment භාවිතා කරලා ඒ කාර්යය ඉතා ඉක්මනට ඒ කියන්නේ අදාළ ආයතනය තුල තියෙන සම්පත් භාවිතා කරලා මේ අදාළ කාර්යය සිදු කරන්න සැලසුම් කිරීම තමයි ෆෝර්ස් account කියන සිස්ටම් එක හරහා සිදු කරන්නේ. තවත් අවස්ථාවලදී අපි උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි මොකක් හරි ලංසු ක්‍රමවේදයක් ඔස්සේ ගිහිල්ලා ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ඔස්සේ ගිහිල්ලා අපි යම්කිසි සැපින් කරුවන් කිහිපයකට ඉන්වයිට් කරලා ඔවුන්ගෙන් රේට් ලබා ගන්නවා. ඒ ලබා දෙන රේට් වල කිසිම සාධාරණ බවක් නැති වුණොත් එහෙම ඒ වගේ අවස්ථාවලදීත් ඒ අදාළ ලංසුකරුවන් ඒ කියන්නේ ඔහු ඉහළ මිල ගණන් දීලා තියෙන ලංසුකරුවන් නම් ඉන්නේ. ඒ වගේ මිල ගණන් අසාධාරණ ලෙස ඉක්මවා ගිය අවස්ථාවලදීත් අර ඒ වගේ මේ ෆෝර්ස් account කියන සිස්ටම් එක හරහා ඒ අදාළ ආයතනයේ procurement entity සතුව තියෙන මිනිස්ත්‍රමය සහ ඒ අදාළ යන්ත්‍රෝපකරණ භාවිතා කරලා ඒ අදාළ කාර්යභාරය සිදු කරගන්න හැකියාව තියෙනවා. අද අපි දැන් සාකච්ඡා කරේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඔස්සේ රාජ්‍ය ආයතන තුලදී භාවිතා කරන ප්‍රසම්පාදන ක්‍රම කිවියක්. නැවතත් මෙවැනි වැඩසටහන් සමගින් සම්බන්ධ වෙමු. ස්තුතියි.